වෙලාව සවස 6යි. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය සම්පත් විලේගොඩ, ප්‍රකාශය ගයන් කෞශල් ජයවීර. දුම්රිය සේවක ගැටලු විසඳීමට කොමිසමක්. රටපුරා සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම ජාතික සැලැස්මට අනුව දින 10කට ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බව රජය කියයි. වර්තමාන ඩොලර් ගැටලුවට පැවති ආණ්ඩු වගකිව යුතු බව අවධාරණය කෙරේ. මහවැලි ජනපදලාභීන් ලක්ෂයකට රන්බිම ඔප්පු. දීඝවාපී පුදබිම වෙත සර්වඥ ධාතුන් වහන්සේ සහ චූඩාමාණික්‍ය වැඩම කරවීම ලබන මාස 2 වෙනිදා. ලෝක තෙල් මිල සීග්‍රයෙන් ඉහළට. ශ්‍රී ලංකා ඉන්දියා පළමු 20/20 තරඟය අද රාත්‍රී 7ට. දුම්රිය සේවක ගැටලු විසඳීමට කොමිසමක් පත් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි මහත්මියට උපදෙස් දෙයි. ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් එම කර්මාන්ත ශාලාවේ නිරීක්ෂණ චාරිකාවකට අද පෙරවරුවේ වූ ජනාධිපතිතුමා එහිදී මෙම තීරණය ගෙන තිබේ. සේවක බඳවා ගැනීම, සම්පත් කළමනාකරණය කර ගැනීම ඇතුළු පවතින සියලු ගැටලු සැලකිල්ලටගෙන මාස 2ක් ඇතුළත ඒවාට විසඳුම් ලබා දෙන ලෙස ජනාධිපතිතුමා අදාළ අංශ වෙත උපදෙස් දුන්නේය. පුහුණු සේවකයන් බඳවා ගැනීමේදී පවතින ගැටලු ඉවත් කර ශ්‍රී ලංකා ජර්මානු දුම්රිය කාර්මික ආයතනය ඇතුළු වෘත්තීය පුහුණු ආයතනවල පුහුණුව ලැබූ පිරිස් බඳවා ගැනීමේ ක්‍රමවේදයක් සකස් කළ යුතු ඇතැයි එතුමා එහිදී පැවසුවේය. දුම්රිය අලුත් වැඩියාවේදී හඳුනාගත් අවශ්‍යතා පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් සකස් කර දෙන ලෙස ජනාධිපතිතුමා ප්‍රධාන ඉංජිනේරු කීර්ති හේවා විතාරණ මහතාට උපදෙස් දුන්නේය. කර්මාන්ත ශාලා පරිශ්‍රයේ ඇති ටොන් 6700ක අබිලි ද්‍රව්‍ය වෙන්දේසි කර ඉන් ලැබෙන මිලියන 600ක පමණ ආදායම දුම්රිය දෙපාර්තමේන්තුවේ සහ සේවක අවශ්‍යතාව වෙනුවෙන් යොදවන මෙන් ජනාධිපතිතුමා පැවසිය. සේවක ඉල්ලීම් වලට විශේෂ අවධානය යොමු කළ ජනාධිපතිතුමා සේවා පළපුරුද්ද සහ පුහුණුවීම් සැලකිල්ලටගෙන කම්කරුවන් ලෙස සේවයට එක්වන පිරිසට උසස් වීම් පටිපාටියක් සැකසීමේ අවශ්‍යතාවයද අවධාරණය කළේය. කොළඹ ඇතුළු රටපුරා සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී ජාතික සැලැස්මට අදාළව කටයුතු කරන්නයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් දෙයි. නාගරික පුනර්ජනන වැඩසටහන සහ කොළඹ නාගරික පුනර්ජනන වැඩසටහන සඳහා සහාය ව්‍යාපෘති සම්බන්ධ ප්‍රගති සමාලෝචන රැස්වීමට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව අවධාරණය කළේය. එම රැස්වීම අරලියගහ මන්දිරයේදී ඊයේ පස්වරුවේ පැවැත්වින. වසර 2024 වන විට නාගරික අඩුපහසුකම් ජනාවාස වෙනුවෙන් නිවාස 50,000ක් ඉදිකිරීමට රජය සැලසුම් කර ඇත. ප්‍රධාන වශයෙන් කොළඹ අඩුපහසුකම් නිවාස මහල් නිවාස බවට පත් කිරීම මෙහි ඉලක්කයයි. දැනටමත් නිවාස 14,611ක් ජනතා අයිතියට පත් කර තිබේ. තවත් නිවාස 5,590ක් ඉදිකරමින් පවතින බවද එහිදී හෙළිවිය. වර්තමානයේ පවතින ඩොලර් ගැටලුවට අතීතයේ පැවති සියලු ආණ්ඩු වගකිව යුතු බව අමාත්‍ය උදේ ගම්මන්පිල මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසිය. අතීතයේදී මෙන් නොව දැන් තෙල් මිලදී ගැනීමට පූර්ව ගෙවීම් කළ යුතුය. පෙට්‍රල් දින 10කටත් ඩීසල් දින 8කටත් අවශ්‍ය ප්‍රමාණවත් තොග රට තුළ පවතී. ඊට අමතරව තොග ලබා ගැනීමට ඉදිරියේදී ක්‍රියා කෙරේ. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා බරපතල බලශක්ති අර්බුදයක් රටේ පවතින බවට නැගූ චෝදනාවට පිළිතුරු වශයෙනි. ඉදිරියේදී වාහනවලට අවශ්‍ය ඉන්ධන සැපිය හැකිදැයි විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය. ලංකාවේ විදුලි ඉල්ලුමේ විශාල වර්ධනයක් පහුගිය කාලයේ සිදු නොවූ අතර රටේ දෛනික විදුලි අවශ්‍යතාවය වන මෙගාවොට් 2700ක් නිපදවීමට අවශ්‍ය ඉන්ධන සැපීමට නොහැකි වීම විදුලි අර්බුදයට මූලික හේතු වී තිබේ. උසස් පෙළ දරුවන්ට සිය විභාගයට මුහුණ දීමට සිදු වෙලා තිබෙන්නේ විදුලි බිඳ වැටීම් මැදයි. අඛණ්ඩව විදුලිය නොමැතිවීම කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්ත හා නැගී එන සංචාරක කර්මාන්තය වෙත බරපතල බලපෑමක් ඇති කරමින් පවතී. මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති බල
ශක්තිය හා විදුලි වල අමාත්‍යවරුන් විසින් සිදු කරනු ලබන තරඟකාරී මාධ්‍ය ප්‍රකාශ හැරුණුකොට කිසිදු සාධනීය විසඳුමක් සොයාගත නොහැකි ආණ්ඩුව මේ වන විටත් රටේ බොහෝ ප්‍රදේශ දිනකට පැය 5ක් පමණ අඳුරේ තබනවා. මෙතන අර්බුදයක් තියෙන බව අපි පිළිගන්නවා. අපි හැමදාම ජනතාවට ඒ අර්බුදය ගැන දිගින් දිගටම මම ප්‍රකාශ කරලා තියෙනවා. වසරකට වැඩි කාලයක් තිස්සේ මේ විදේශ විනිමය අර්බුදයක් එනවා කියන එක අපි අනුතුරු අඟවලා තියෙනවා. එතකොට දැන් මේක රටේ ප්‍රශ්නයක් මිස ආණ්ඩුවේ ප්‍රශ්නයක් නෙවෙයි. එහෙමනම් විපක්ෂ නායකතුමනි සටන් පාඩ තියෙන පූර්වසෝලා මොන්ටිසෝරි වැඩ කළ මේ ප්‍රශ්න විසඳ ගන්න බෑ. මම අගය කරනවා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා. එතුමා පරිණත නායකයෙක් විදිහට මේ පාර්ලිමේන්තුවේ විසඳුම් ගැන කතා කළා. ඒතර මේ ආණ්ඩුව කරන දේ වැරදි නම් කළ යුත්තේ මොකක්ද කියලා අපිට කියන්න. අපි වැරද්දක් කරනවා නම් වැරද්ද පිළි අරගෙන හදාගන්න පුළුවන් වෙනවා. වැටුනොත් අමාරුවේ වැටෙන්නේ ආණ්ඩුව නෙවෙයි. අපි හැමෝටම තියෙන අපේ ආදරණීය මව්බිම කියන එක අපි හැමෝම සිහිය තියාගන්න වෙනවා. මේ අතර බිබිල සීනි සමාගම නිසා ඉඩම් අහිමි වූ සියලු දෙනාට විකල්ප ඉඩම් ලබා දෙන බව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පැවසීය. එම සමාගම ආරම්භ කිරීමට අදාළ ගිවිසුම අත්සන් කර ඇති 2018 දී බව ඔහු කීවේය. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. One minute with Gotabaya. වර්තමාන අභියෝග ජයගෙන ජනතාව අපේක්ෂා කරන සෞභාග්‍යමත් දේශය ඉදිකිරීමට අවශ්‍ය කරන සැලසුම් අප ක්‍රියාත්මක කරමින් සිටිනවා. අපේගේ ඉලක්කය ඉදිරි වසර කිහිපය තුළ කලාපයේ වේගෙන්ම සංවර්ධනය වන රටක් බවට යළිත් ශ්‍රී ලංකාව පත් කිරීමයි. මේ සඳහා කෘෂි කර්මාන්තය, කර්මාන්ත හා සේවා යන අංශ තුනෙහිම පැහැදිලි වර්ධනයක් ඇති කර ගැනීමට අප කටයුතු කරනවා. අපේ සැලසුම් සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා මට ඔබගේ ජනතාවගේ සහාය අවශ්‍යයි. මේ රට අයිති වර්තමානයේ ජීවත් වන මෙන්ම අනාගතයේ ජීවත් වන ජනතාවටයි. අප මේ රටේ වර්තමාන භාරකරුවන් පමණයි. අද අප කටයුතු කරන ආකාරය මත මේ රටේ අනාගතය තීරණය වෙනවා. ඒ නිසා අපි සියලු දෙනාම අනාගත පරම්පරාවට වගකිය යුතුයි. ඒ නිසා රටට ආදරය කරන සියලු දෙනා එක්ව මේ අවස්ථාවේ ඒ සහාය ලබා දෙනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා. දුර දකින දුර දැක්ම. යලිත් ප්‍රවෘත්ති. මහවැලි ජනපදලාභීන් ලක්ෂයකට රන්බිම ඔප්පු පිරිනැමේ. ඔප්පු ප්‍රධානය ඇමිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේදී ලබන සෙනසුරාදා පැවැත්වීමට නියමිතයි. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා කියා සිටියේ රටට අවශ්‍ය ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා මෙම ඔප්පුලාභීන් උපරිම කැපවීමක් ලබා දෙනු ඇති බවයි. මහවැලි කලාපයේ ජනතාවගේ ආදායම් තත්ත්වය වැඩි කිරීම රජයේ ප්‍රමුඛ අපේක්ෂාවකි. ඒ සඳහා පසුගිය අයවැයෙන්ද විශාල මුදලක් වෙන් කර ඇත. වලව විශේෂ යාන්ත්‍රික කලාපයක්. මේ කලාපයට පරිපාලන දිස්ත්‍රික්ක 3ක් අයිති වෙනවා. හම්බන්තොට, රත්නපුර, මොනරාගල. මේ කලාපයට අයත් කොට්ටාශ 7ක් තියෙනවා. කලාපයට අයත් ඒකක ගාන 39යි. ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ 7යි. ග්‍රාම සේවා වසම් ගණන 134යි. මුළු පවුල් ගණන 77175යි. ජනගහනය 2,94,725යි. ඉතින් මේ අයට තමයි 26 වෙනිදා ප්‍රතිලාභ ලැබෙන්නේ. ඒ ඔප්පු ටික ලැබෙන්නේ. ඊට පස්සේ මාසෙන් මාසෙට අපි බලාපොරොත්තු වෙනවා කලාප 10 ඇතුළත ජනතාවගේ මූලික ඉල්ලීම ඉටු කරන්න. දීඝවාපී පුදබිම වෙත සර්වඥ ධාතුන් වහන්සේ සහ චූඩාමාණික්‍ය වැඩම කරවා එහි තැන්පත් කිරීමේ පුණ්‍යෝත්සවය ලබන මාස 2 වෙනිදා සිට 6 වෙනිදා දක්වා පැවැත්වෙයි. සර්වඥ ධාතුන් වහන්සේ සහ චූඩාමාණික්‍ය රැගත් රත පෙරහැර කොළඹ සම්බෝධි විහාරස්ථානයෙන් ලබන 2 වෙනිදා ගමන ආරම්භ කිරීමට නියමිතයි. ලබන මාස 4 වෙනිදා රත පෙරහැර දීඝවාපී පුදබිමට ළඟා වෙන බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. මේ අතර සඳහිරු සෑ පුදබිමේ තැන්පත් කිරීමට නියමිත 8 බුද්ධ ප්‍රතිමා වහන්සේ රැගත් රත පෙරහැර මැල්සිරිපුර නාවයන ආරණ්‍ය සේනාසනයෙන් ලබන 4 වෙනිදා උදැසන 9ට ගමන් ආරම්භ කිරීමට නියමිතව තිබේ. ප්‍රතිමා වහන්සේ සඳහිරු සෑ පරිශ්‍රයේ තැන්පත් කිරීමේ පින්කම ලබන 5 වෙනිදා ආරක්ෂක ලේකම් ජනරාල් කමල් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බව එම අමාත්‍යාංශය නිවේදනය කරයි. ශ්‍රී ලංකාව ජපානයේ සංචාරක හා ආයෝජන ගමනාන්තයක් බවට පත් කර ගන්නා ලෙස අමාත්‍ය ඩලස් අල්හප්පෙරුම මහතා ජපානයෙන් ඉල්ලා සිටී.
මෙරට ජපාන තානාපති නිවසේ පැවති උත්සවයකදී ඔහු කියා සිටියේ ශ්‍රී ලංකාව ශාස්ත්‍රීයත්වයේ කරා යලි ගමන් කිරීමට වෙරදරමින් සිටින මොහොතක රටේ ආර්ථික ඉඩ ප්‍රස්තාවල පූර්ණ පල නෙලා ගැනීමට ජපාන ව්‍යාපාරිකයන්ට ආරාධනා කරන බවයි. ප්‍රවීණ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර මහතා අභාව ප්‍රාප්ත වේ. කලක් අසනීපව සිටි ඔහු මේ යන විට 71 වන වියෙහි පසුවිය. 80 දශකයේ ඉතා ජනප්‍රියත්වයට පත් වූ කුමරි අර්ලිය සරසි සත්සර රැජින යන පුවත්පත්වල ප්‍රධාන කතුවරයා මෙන්ම ලක්බිම සත්‍යන්ත ජාතික පුවත්පතේ ආරම්භක කතුවරයාද ඔහුය. ලේකව් සායතනයේ සභාපතිවරයා ලෙසද පද්මකුමාර මහතා කටයුතු කළේය. මේළඟට ප්‍රමුඛ පුවත. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. 66 වෙන වාර්ෂික සංචාර සමුළුව කොළඹදී අප්‍රේල් 19 වෙනිදා සිට 21 වෙනිදා දක්වා පැවැත්වේ. මෙරට පැවැත්වෙන විශාලම සංචාරක සමුළුව වන්නේද මෙයයි. ඉන්දියාවෙන් පමණක් 500කට අධික පිරිසක් ඊට සහභාගී වීමට නියමිතයි. අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා එහිදී කියා සිටියේ අභියෝග හමුවේ කෙටි කාලයක් තුළ මෙරට සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනයක් පෙන්නුම් කරන බවයි. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්‍රියාව. ශක්තියේ හඬ අවධානය පිණිසයි. ග්‍රාමීය වැව් අමුණු පුනරුත්ථාපන වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමේදී ඒකාබද්ධ හඳුනා ගැනීමේ ක්‍රමවේදයක් සකස් කිරීම පිළිබඳව රජයේ අවධානය යොමු වෙයි. වාරි සෞභාග්‍යයා වඩාත් ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම එහි අරමුණයි. පසුගිය වසර තුළ ක්‍රියාත්මක කළ ව්‍යාපෘතිවල ප්‍රගතිය සොයා බලමින් මේ වසරේ සැලසුම් කර ඇති වාරි ව්‍යාපෘති ආරම්භ කිරීමට නියමිතය. විදෙස් පුවත් රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීමත් සමග ලෝක වෙළඳ පෙළේ ඉන්ධන මිල ෂණිකව ඉහළ ගොස් තිබේ. ඒ අනුව බොරතෙල් බැරලයක මිල සටහන් වන්නේ ඩොලර් 100ක් ලෙසයි. රුසියාවට පැන වූ ආර්ථික සම්බාධක සහ ගෑස් නලමාර්ග අවහිර කිරීමත් සමග මෙම සතිය මුලදීද ලෝක වෙළඳ පෙළේ බොරතෙල් මිල ඉහළ ගියේය. ලොව දෙවන විශාලතම බොරතෙල් අපනයනකරුවා වන්නේ රුසියාවයි. එමෙන්ම ලොව විශාලතම ස්වාභාවික ගෑස් අපනයනකරු ලෙස සැලකෙන්නේද රුසියාවය. ලෝක වෙළඳ පෙළේ තෙල් මිල ඉහළ යාම ලොව සෑම රටකටම පාහේ බලපානු ඇතැයි ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති. 2014න් පසු වාර්තා වූ වැඩිම බොරතෙල් මිල ලෙසද මෙය සැලකේ. කවුරුන් හෝ රුසියාවට එරෙහිව පියවරගත හොත් මොස්කව්හි ප්‍රතිචාර ෂණික වනු ඇතැයි රුසියානු ජනාධිපති ව්ලාඩිමීර් පුටින් අනතුරු අඟවයි. ඔහු යුක්‍රේන සොල්දාදුවන් ගෙනිලා සිටියේ ආයුධ බිම තබා නිවෙස්වලට යන ලෙසය. මේ අතර රුසියාව මහා පරිමාණ යුද්ධයක් ආරම්භ කර ඇති බව යුක්‍රේන විදේශ අමාත්‍යවරයා චෝදනා කරයි. එය නැවැත්විය හැකි සෑම දෙයක්ම කරන ලෙස ඔහු එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා සිටි. යුක්‍රේනයේ ප්‍රධාන නගරවල මිසයිල් ප්‍රහාර සහ පිපිරීම් වාර්තා වන බව විදේශ මාධ්‍ය සඳහන් කරයි. නේටෝ ප්‍රධානී ජේන් ස්ටෝල්ටන්බර්ග් පවසන්නේ මෙම අවධානම් අවස්ථාවේ යුක්‍රේනය සමග සිටින බවයි. සියලු මිත්‍ර රටවල් ආරක්ෂා කිරීමට අවශ්‍ය සියල්ල කරන බවද ඔහු සඳහන් කර තිබේ. මේ අතර යුක්‍රේන ජනාධිපති වොලොමින සොලොන්ස්කී ප්‍රකාශ කරන්නේ යුරෝපයේ විශාල යුද්ධයක ආරම්භය මේ විය හැකි බවයි. එමෙන්ම රුසියාව සමග පැවති සියලු රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා අත්හිටු වූ බවද ඔහු කීවේය. එමෙන්ම ජනාධිපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේ ජාතික හමුදා බලමුළුවලට උපරිම සහාය ලබා දෙන ලෙසයි. රුසියාවේ ෆෙඩරල් ගුවන් ප්‍රවාහන ඒජන්සිය රටේ දකුණු ප්‍රදේශයේ ගුවන් තොටුපළ 12ක ගුවන් ගමන් අත්හිටුවා තිබේ. ඒ අනුව ඉන් පිටතට යන සියලු ගුවන් ගමන් අත්හිටුවා ඇතැයි වාර්තා වේ. යුක්‍රේනයට ගුවන් ප්‍රහාර ආරම්භ කළ බව ප්‍රකාශ කිරීමත් සමග මෙම පියවරගෙන ඇත. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්
නිවසේ පරිභෝජනයේදී බ්ලෙන්ඩරයක් හෝ සැකසූ හා පිටිකල පොල්කිරි භාවිතා කර නාස්තිය අවම කරගන්න. ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය සඳහා විමසන්න. 1928 නාස්තිය අඩු කරගන්න, ආදායම වැඩි කරගන්න. මේ ඔක්කොම පොල් අකුරෙන් ලියා ගන්න. පොල් පර්යේෂණ ආයතනයේ පණිවිඩයක්. යුරෝපා සංගමේ මූල්‍යාධාර යටතේ අධිකරණ අමාත්‍යාංශය එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සහ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල එක්ව ක්‍රියාත්මක කරනු ලබන ශ්‍රී ලංකාවේ අධිකරණ ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ අරමුණු කොටගත් අධිකරණ ප්‍රතිසංස්කරණ වැඩසටහන නිල වශයෙන් ආරම්භ කිරීම පසුගියදා අධිකරණ අමාත්‍යාංශයේදී සිදුවිය. මෙම නව වැඩසටහන සඳහා යුරෝපා සංගමය විසින් යුරෝ මිලියන 18ක මුදලක් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් යුරෝ මිලියන 1ක මුදලක් ලබා දී ඇති අතර අධිකරණ ක්ෂේත්‍රයේ සියලු පාර්ශවකරුවන්ගේ සහයෝගය වසර 4 මාරක් තුලදී මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරේ. මෙම අවස්ථාවට අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා, ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමේ තානාපති ඩෙනිස් චයිප් මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. නිවසේ පරිභෝජනයේදී බ්ලෙන්ඩරයක් හෝ සැකසූ හා පිටිකල පොල්කිරි භාවිතා කර නාස්තිය අවම කරගන්න. ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය සඳහා විමසන්න. 1928 නාස්තිය අඩු කරගන්න, ආදායම වැඩි කරගන්න. මේ ඔක්කොම පොල් අකුරෙන් ලියා ගන්න. පොල් පර්යේෂණ ආයතනයේ පණිවිඩයක්. ක්‍රීඩා පුවත් ඔබ වෙත ගෙන එන්නේ සම්පත් බැංකුව හෙට දින එළිය කරයි. සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දිය කණ්ඩායම අතර ප්‍රථම පන්දුවාර 2020 තරගය ලක්නවුහිදී අද පැවැත්වේ. තරගය අද රාත්‍රී 7ට ආරම්භ වීමට නියමිතය. දෙරට අතර පැවති තරග 14ක ජය ඉන්දියාවටද තරග 7ක ජය ශ්‍රී ලංකා කණ්ඩායමටද හිමිව තිබේ. එමෙන්ම 2020 තරගාවලි 8ක් පවත්වා ඇත. ඉන් තරගාවලි 6ක ජය ඉන්දියාවට හිමිව ඇත. ශ්‍රී ලංකාව ජය ලබා ඇත්තේ එක් තරගාවලියක් පමණි. ඒ අවසන් වරට පැවති තරගාවලියයි. ශ්‍රී ලංකා නායක දසුන් ශානක පවසන්නේ ඉන්දියාව හමුවේ තරඟ වැදීමට තම කණ්ඩායම හොඳ මානසික තත්වයකින් පසුවන බවයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ NSB සල්ලි එහෙන් තෑගි මෙහෙන් ස්වර්ණ ජයන්ති වාසනා ජයග්‍රාහකයා ඔබද. ග්‍රාමීය ජනතාවගේ අතිරේක ආදායම් මාර්ග නැංවීමේ වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. ඒ යටතේ පවුල් 30,000ගේ ආදායම් මාර්ග වර්ධනය කිරීමට නියමිතයි. එම ව්‍යාපෘති සඳහා එක් පවුලකට රුපියල් 40,000 බැගින් ලබා දීමට වැවිලි රාජ්‍ය අමාත්‍යාංශය පියවරගෙන තිබේ. ගෘහ ආශ්‍රිත බිම්මල් සහ අතිරේක භෝග වගාව, මීමැසි සහ කුකුළු පාලනය වැනි ව්‍යාපෘති ඒ යටතේ ක්‍රියාත්මක කෙරේ. මේ වසර තුළ ඒ සඳහා රුපියල් කෝටි 120ක් වෙන් කර ඇතැයි රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පැවසිය. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ NSB සල්ලි එහෙන් තෑගි මෙහෙන් ස්වර්ණ ජයන්ති වාසනා ජයග්‍රාහකයා ඔබද. NSB ස්වර්ණ ජයන්තිය වෙනුවෙන් සුපිරි ජයග්‍රාහකයාට රන් පවුන් 50ක්, දෙවැනි ජයග්‍රාහකින් 10 දෙනාට ස්කූටර්, දෙවැනි ජයග්‍රාහකින් 10 දෙනාට iPhone, සිව්වැනි ජයග්‍රාහකින් 29 දෙනාට මවුන්ටන් බයික්. 2021 ඔක්තෝබර් 1 වෙනිදා සිට 2022 දෙසැම්බර් 31 දක්වා NSB U Trust හරහා අවමය වරකට ඇමරිකානු ඩොලර් 100ක් හෝ ඊට සමාන ඕනෑම විදේශ මුදලක් 3 වතාවක් එවන්න. ආර්ථික පුවත් ආවරණය ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය එන්න දියුණු වෙන්න. අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහකන්නේ වී මිලදී ගැනීම සාර්ථකව ක්‍රියාත්මකයි. වී මිලදී ගැනීමේ මධ්‍යස්ථාන 29ක් විවෘතව පවතී. වී මෙට්‍රික් ටොන් 40,000ක් මිලදී ගැනීම අපේක්ෂාවයි. දැනටමත් වී මෙට්‍රික් ටොන් 3,900ක් ගොවීන්ගෙන් මිලදීගෙන තිබේ. ප්‍රවාහනය වෙනුවෙන් වී කිලෝවකට රුපියල් 2ක අමතර මුදලක් ලබා දෙන බව වී අලෙවි මණ්ඩලයේ දිස්ත්‍රික් කළමනාකරු නිමල් තෙන්නකෝන් මහතා කියා සිටියේය. යුතුකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතට ආකර්ෂණීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. හරිත රටක් වෙනුවෙන් හරිත ගොවිතැන කෘෂි පුවත්. ඇත්තටම
ඇත්තටම රසායනික පෝර භාවිතයෙන් තොරව වල් හානි වර්ධනය කරගන්න පුළුවන් නම් මේක ඉතාම සාර්ථක වෙනවා. අපි ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න කතර දිස්ත්‍රික්කයේ සියලුම ගොවි ජනතාව පක්ෂපාත ભેදයකින් තොරව මේකදී පෙරමුණ අරන් තියෙන වෙලාවක් තමයි මේ. ඒගොල්ලෝ හැමතිස්සෙම හිතනවා මේක සමහර විට මේ වෙලාවේ අමාරුම වෙලාවක්. දරා ගන්න බැරි වෙලාවක් ගොවියට. ඒ දරා ගන්න බැරි වෙලාව නිසා තමයි මේ සංක්‍රාන්ති කාලය තුල ගොවියා අසරණ වෙලා ඉන්නවා. මොකද වියදම් කීසෑමට යන වියදම, පීමට යන වියදම, තන නෙවීමට යන වියදම මෙන්න මේවා අතිශය ඉහළ ගිහින්. දිවිගැන්වීමේ වැඩසටහන් ක්‍රියාත්මක වෙන්න ඕන, මිල පාලනයක් තියෙන්න ඕන, යන්ත්‍ර සූත්‍ර කඩිනමින් ලබා දෙන්න ඕන. මේවා ගොවි සංවිධාන මට්ටමින් ක්‍රියාත්මක කරන්න ඕන කඩිනමින්. ආජ්‍ය නිලධාරීන් හැටියට කෘෂිකර්ම නිලධාරීවරු විශේෂයෙන්ම මේකේ දැඩි අවධානයකින් ඒගොල්ලෝ මදි නම් දැඩි කරන්න ඕන. ප්‍රදේශයට කෙනෙක් දෙන්නෙක් ඉන්නවා නම් 4-5 දෙනෙක්වත් දිස්ත්‍රික්කයක් තුළ ප්‍රචලිත කරන්න තව වැඩිපුර. ඒ ජාතික ගොවි ජන බල මණ්ඩලයේ ලේකම් කරුණාදාස පල්ලියගුරුගේ මහතා. කාලගුණ වාර්තාව උතුරු මැද නැගෙනහිර සහ ඌව පළාත්වලත් නුවරඑළිය මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර සබරගමුව පළාත්වලත් ගාල්ල මාතර සහ මහනුවර දිස්ත්‍රික්කවලත් ස්ථාන කිහිපයක රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50කට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකිය. ප්‍රවෘත්ති අවසන් කිරීමට යලි සිරස්තල. දුම්රිය සේවක ගැටලු විසඳීමට කොමිසමක්. රටපුරා සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම ජාතික සැලැස්මට අනුව. දින 10කට ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බව රජය කියයි. වර්තමාන ඩොලර් ගැටලුවට පැවති ආණ්ඩුව වගකිවිය යුතු බව අවධාරණය කෙරේ. මහවැලි ජනපදලාභීන් ලක්ෂයකට රන් බිම ඔප්පු. දීගවාපී පුදබිම වෙත සර්වඥ ධාතුන් වහන්සේ සහ චූඩාමාණිකය වැඩම කරවීම ලබන මාස 2 වෙනිදා. ලෝක තෙල් මිල සීග්‍රයෙන් ඉහළට. ශ්‍රී ලංකා ඉන්දියා පළමු 20 තරඟය අද රාත්‍රී 7ට. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශයට www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේද සවන් දිය හැකිය. මිළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය රාත්‍රී 9ට. ප්‍රවෘත්ති ඉන් සමාප්තයි.